හරි. එතකොට දෙවනි ගානදී අපිට තියෙන්නේ අපි පළවෙනි පාඩමේදී කතා කරපු එකේ ප්‍රතිවිරුද්ධ පැත්ත. ඒ කියන්නේ දැන් අපිට ගනුදෙනුව දීලා නැහැ පුතේ. දැන් අපිට දීලා තියෙනවා දිත්ත සටහන. දිත්ත සටහන දීලා තියෙනවා. ගනුදෙනුවට අදාළ දිත්ත සටහන අපිට දීලා තියෙනවා. අපේ න්‍යාය අහනවා බලන්න ප්‍රශ්නේ පළවෙනි දෙවෙනි එක පහත දැක්වෙන්නේ ව්‍යාපාර ආයතනයක සිදු වූ ගනුදෙනුවල දිත්ත සටහන් කිහිපයකි. ඊට සම්බන්ධ ගනුදෙනුව නම් කරන්න. ඊට සම්බන්ධ ගනුදෙනුව නම් කිරීම කියලා තියෙනවා. ඒක නම් කරන්න කියලා හදාගන්න. right. හරි. දැන් ඔයා දන්නවා වාහනයක් වුණාම ඉස්සරහට ගන්න පුරුදුනා වගේම ආයෙ පිටිපස්සට ගන්නත් පුරුදු වෙන්න ඕන. අන්න ඒ වගේ ගානක් තමයි මේක. right. වාහනයක් වුණාම අපි ඉස්සරහට ගියා වගේ ආයෙ පිටිපස්සට ගන්නත් පුරුදු වෙන්න ඕනේ. නැත්නම් මාර්ගයේස් එකක් වෙන්නේ. right. එහෙනම් දෙවනි ප්‍රශ්නේ අපිට දැන් දිත්ත සටහන දීලා තියෙනවා. එහෙනම් අපෙන් අහන්නේ මේගොල්ලෝ මේ දිත්ත සටහනට අදාළ ගනුදෙනුව මොකක්ද කියලා. right. අපි දන්නවා දැන් කරන විදිය. එහෙනම් දාන්න ප්‍රශ්නාංක දෙක. මාත් එක්ක ඉක්මනින් හදාගෙන යන්න. පළවෙනි දිත්ත සටහන හොඳින් බලන්න. මම ඔය ආසම් පාටෙන් තමයි ලියන්නේ. හලෝ. හරි. පළවෙනි ගනුදෙනුව කියන්න බලන්න පුතේ දිත්ත සටහන. පළවෙනි මුදල් ගිණුම හර ප්‍රාග්ධන ගිණුම බැර. මුදල් ගිණුම හර ප්‍රාග්ධන ගිණුම බැර. ඔයාට හිතෙන විදියට පොඩ්ඩක් කියන්න බලන්න. මොකක්ද මේ වෙලා තියෙන්නේ? මුදල් ගිණුම හර වෙලා ප්‍රාග්ධන ගිණුම බැර වෙලා. මොකක් වෙන්නේද ගනුදෙනුව? ව්‍යාපාරයක් ආරම්භ කරන. අන්න එතෙන්දි තව පොඩ්ඩක් ඒක ලස්සන කරලා කියන්න. අයිතිකරු විසින් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට රුපියල් ලක්ෂ 3ක් මුදල් යොදවන ලදී. ආන්න ඒක තමයි ගනුදෙනුව. දැන් මෙහෙමයි ඒක හිතන්නේ අපි. මුලින්ම බලනවා හොඳින් දිත්ත සටහන. මුදල් ගිණුම හර වෙලා. මුදල් කියන්නේ මොකක්ද පුතේ අපිට කියන්න? මුදල් කියන්නේ මොකක්ද? වත්කම. වත්කම් වැඩි වෙලා. ප්‍රාග්ධන ගිණුම බැර වෙලා. ප්‍රාග්ධනය කියන්නේ මොකක්ද අපිට? හිමිකම්. හිමිකම. අන්න ප්‍රාග්ධනය බැර කියන්නේ හිමිකම වැඩි වෙලා. වත්කමකුත් වැඩි වෙලා, හිමිකමත් වැඩි වෙලා. හිමිකම වැඩි වෙනවා කියන්නේ අයිතිකරුට ව්‍යාපාරය සම්බන්ධයෙන් තියෙන අයිතිය වැඩි වෙලා. අන්න. එහෙනම් මේ ගනුදෙනුව අපිට තේරෙනවා අයිතිකරු විසින් ව්‍යාපාරයට මුදල් ආයෝජනය කරලා තියෙනවා. මොකද මුදල් කියන වත්කම වැඩි වෙලා. එහෙනම් අංක 1 දාලා
මුලින් මේක ඔයාලා ලියන්න. මේ විදිහටම ලියන්න. ඊතල දැම්මට ප්‍රශ්නයක් නැහැ. වත්කම් වැඩි වෙලා හිමිකමත් වැඩි වෙලා. හරි. ඊට පස්සේ ලියන්න පුතේ ගනුදෙනුව. මෙහෙම ලියන්න. අයිතිකරු විසින් රුපියල් ලක්ෂ 3ක් යොදා ව්‍යාපාරයක් ආරම්භ කිරීම. අයිතිකරු විසින් රුපියල් ලක්ෂ 3ක් යොදා ව්‍යාපාරයක් ආරම්භ කිරීම. හරි නේද පුතේ? හරි සර්. මට කියන්නේ ඒක අවංකවම තේරුණා පළවෙනි එක. තේරුණා. අන්න එහෙම. ඊළඟට අංක 2 කියන්න දිත්ත සටහන. මෝටර රථ ගිණුම අර 1,50,000යි ප්‍රාග්ධන ගිණුම බැර 1,50,000යි. අන්න මෝටර රථ ගිණුම හර වෙලා තියෙනවා 1,50,000. ප්‍රාග්ධන ගිණුම බැර වෙලා තියෙනවා 1,50,000. හරි. මෙතන අපි බලමු දිත්ත බලපෑම මුලින්. දිත්ත බලපෑම එහෙනම් මෝටර රථ ගිණුම හර. මෝටර රථ කියන්නේ මොන වර්ගයේ ගිණුමක්ද? මෝටර රථ මොන වර්ගයේ? වත්කම. මෝටර රථ කියන්නේ වත්කම. වත්කම් වැඩි වෙලානේ. ඒකයි මෝටර රථ ගිණුම හර වෙලා තියෙන්නේ. ඊළඟට බැර වෙලා තියෙනවා පුතේ ප්‍රාග්ධන ගිණුම. ප්‍රාග්ධන ගිණුම බැර කියන්නේ ඒ මොකක්ද? හිමිකම් නේද? එහෙනම් හිමිකම් ගිණුම තමයි. කියන්නේ හිමිකම් වැඩි වෙලා. හිමිකමක් වැඩි වෙලා. පළවෙනි ගනුදෙනුව වගේමයි මේකත් පොඩි වෙනසයි තියෙන්නේ. පළවෙනි ගනුදෙනුවේදී අපි කිව්වේ අයිතිකරු ව්‍යාපාරයට මුදල් ආයෝජනය කරා කියලා. ඒකනේ මුදල් ගිණුම හර වෙලා තියෙන්නේ. මේකත් පුතේ අයිතිකරු විසින් කරපු ආයෝජනයක්. නමුත් මෙතනදී අයිතිකරු යොදවල තියෙන්නේ මුදල් නෙමෙයි මෝටර රථය. ආන්න ඒකයි වෙනස. right. හරිම ලේසි. අයිතිකරු විසින් රුපියල් 1,50,000ක් වටිනා මෝටර රථයක් ව්‍යාපාරයට යෙදවීම. අයිතිකරු විසින් යොදවන සියලුම සම්පත් වලට අපි කියන්නේ ප්‍රාග්ධනය කියලා. අයිතිකරු විසින් මුදල් යෙදෙව්ව, ගොඩනැගිල්ලක් යෙදෙව්ව, ඊට පස්සේ වාහන, ලීබඩු මේ මොනවා හරි ඕනම සම්පතක් ව්‍යාපාරයට ආයෝජනය කරා නම් ඒවට අපි කියන්නේ ප්‍රාග්ධනය කියලා. මුදල් විතරක් නෙමෙයි. අයිතිකරු ව්‍යාපාරයට නොයෙකුත් සම්පත් යොදවනවා. ඒ හැම දෙයකම අපි කියන්නේ පුතේ ප්‍රාග්ධනය. හරි. එහෙනම් දෙවනි ගනුදෙනුව ඒකත් ලියන්න. අයිතිකරු විසින්
අයිතිකරු විසින් 1,50,000ක් වටිනා අයිතිකරු විසින් 1,50,000ක් වටිනා මෝටර් රථයක් ව්‍යාපාරයට යෙදවීම. හරි. හරි. ඊට පස්සේ අංක 3. කියව බලන්න චිත්තසටහන. බැංකු ණය ගිණුම හර මුදල් ගිණුම බැර. බැංකු ණය ගිණුම හර වෙලා මුදල් ගිණුම බැර වෙලා. දැන් ගනුදෙනුව චිත්තසටහන දිහා බලලා ඔයාගේ ඉස් කරලා කියන්න බලන්න මොකක්ද මේ ගනුදෙනුව කියන්නේ. මෙතෙන්දී මේ ලොජික් එක තේරුම් ගන්න හිතන විදිය. වගකීම් අඩු වෙලා වගකීම් අඩු වෙලා හරියට හරි. වගකීම් අඩු වෙලා මුදල් අඩු වෙලා මුදල් කියන්නේ මොකද්ද? වත්කම් වත්කම අඩු වෙලා. හරිනේ. වගකීම් අඩු වුනහම ඒක හර. වගකීම් වැඩි වීමනේ බැර වෙන්නේ. වගකීම් අඩු වීම හර. වත්කම් අඩු වීම බැර. ඒකත් හරි. එහෙනම් කියන්න බලන්න ගනුදෙනුව මොකක්ද? මේ වෙලා තියෙන ගනුදෙනුව මොකක්ද කියලා දැන් ඔයාට කියන්න පුළුවන්. මොකක්ද පුතේ මේ ගනුදෙනුව? රුපියල් 20,000ක බැංකු ණයක් ව්‍යාපාරයට යෙදවීම. නෑ. බැංකු ණයක් ගෙවීම 170%ක්ම හරි. ඔයා බැංකු ණයක් කියන එක අඳුරගත්තා. බැංකු ණයක් ගෙවලා තියෙන්නේ පුතේ. right? අපි බැංකු ණය අරගත්තාම ඒව ගෙවන්න ඕන. ඒකයි වගකීමක් කියලා කියන්නේ. right? බැංකු ණය කියන්නේ වගකීමක්. අපි ඒවා කවදා හරි ව්‍යාපාරයෙන් බැංකුවට ගෙවන්න ඕන. right? එහෙනම් මෙතෙන්දි වෙලා තියෙන්නේ රුපියල් 20,000 බැංකු ණය ගෙවීම. අන්න. මුදල් බැර වෙලා කියන්නේ මුදල් ගිහිල්ලා. right? මුදල් කියන වත්කම අඩු වෙලා. එහෙනම් අපිට මේක හිතා ගන්න පුළුවන් දේශියෙන්ම මොකටද මේ මුදල් ගලාගෙන ගියේ බැංකු ණය ගෙවන්න. එහෙනම් ලියන්න රුපියල් 20,000ක් බැංකු ණය ගෙවීම. රුපියල් 20,000ක් බැංකු ණය ගෙවීම.
තියාගන්නේ. හරි. ඊළඟ එක 4 ගැනුම් ගිණුම හර 50000යි. ඒ කියන්නේ අපි භාණ්ඩ අරගෙන තියෙනවා. ගැනුම් ගිණුම අපි පාවිච්චි කරන්නේ මිලට ගන්නා භාණ්ඩ සටහන් කිරීම සඳහා. ගැනුම් ගිණුම හර රුපියල් 50000යි. මුදල් ගිණුම බැර 30000යි. මුදල් ගිණුම බැර වෙලා කියන්නේ ව්‍යාපාරයේ මුදල් මොන වෙලාද? මුදල් ගලාගෙන ගිහිල්ලා. මුදල් ගලා යෑමක්. ණය හිමි පාලන ගිණුම බැර වෙලා. ඒ කියන්නේ මුදල් වලින් දීලා තියෙන්නේ 30000යි. ඉතුරු ටික අරගෙන තියෙන්නේ පුතේ ණයට. එහෙනම් ගැනුම් ගිණුම හර ගැනුම් කියන්නේ වත්කමක්. වත්කම් වැඩි වෙලා. අපි භාණ්ඩ ගත්තාම ඒක අපිට වත්කමක්. භාණ්ඩ තොගේ ඔයා හිතන්න සිල්ලර කඩයකට විකුණන්න භාණ්ඩ ගත්තාම ඒක වියදමක් නෙමෙයි. හොඳින් මතක තියාගන්න ඒක. ඒක වියදමක් නෙමෙයි. විකුණන්න භාණ්ඩ ගත්තාම ඒ භාණ්ඩ තොගය පුතේ අපිට වත්කමක්. ඒ භාණ්ඩ තොගය අපිට වත්කමක්. එහෙනම් වත්කම් වැඩිවීම හර ඊට පස්සේ මුදල් කියන්නේ වත්කමක්. ඔව්. මුදල් කියන වත්කම අඩු වෙලා. ඒකනේ බැර වෙලා තියෙන්නේ. ඊළඟට ණය හිමි පාලන කියන්නේ අපිට වගකීමක්. වගකීම් වැඩිවීම තමයි බැර. වගකීම් වැඩිවීම බැර. අන්න. එහෙනම් මේ විදියට ඔයාට ලිප්ත බලපෑමක් දැන් අඳුර ගන්න පුළුවන්. right? මොකක්ද මේ ගිණුම? මොන වර්ගයේ ගිණුමක්ද? right? අපි මේවා අනිවාර්යයෙන්ම මේ ගණන් හදද්දී හොඳ අවබෝධයෙන් හදන්න ඕන. මේ සංකල්ප ටික හරියට දන්නවා කියන්නේ පුතේ 100% විශ්වාසය කියන්නේ accounting පුළුවන්. ලිප්ත සටහන් තමයි accounting වල හදවත. මම මේක පටන් ගත්තත් කිව්වා ඔන්න දැනුත් මතක් කරනවා. right? ඒක නිසා හොඳින් මේක අවබෝධයෙන් අල්ලගන්න සුපිරියටම ඔයාට වැඩේ ගොඩ දාගන්න පුළුවන් කිසිම බයක් නැතුව. right? මොකද accounting කියන්නේ පඩිපෙළක් වගේ විෂයක්. step by step යන්න ඕන. මේක තමයි තුන්වෙනි පඩිපෙළ. right? තුන්වෙනි පාඩම කියන එක. එහෙනම් ලියමු. මේ දේවලුත් එයා ලියන්න ඕන. අහන්නේ මේකේ අපෙන් ගනුදෙනුව විතරයි. නමුත් මේකත් ලියන්න. වත්කම් වැඩි වීම, වත්කම් අඩු වීම, වගකීම් වැඩි වීම. හරි. එතකොට මේකේ ගනුදෙනුව තමයි රුපියල් 50000ක් වටිනා භාණ්ඩ මිලට ගැනීමේදී මුදලින් ගෙවුවේ රුපියල් 30000ක් පමණි. ඉතිරිය ණයට වේ. ඔක තව විදියකට කියන්න පුළුවන් අපිට. කොහොමද? රුපියල් 30000ක් මුදලින්ද රුපියල් 20000ක් ණයටද භාණ්ඩ මිලට ගැනීම. එහෙම කියන්නත් පුළුවන්. හරිද? හරි සර්. ඊළඟ එක 5. පස්වෙනි එක. විදුලි ගිණුම හර මුදල් ගිණුම බැර. right? විදුලිය කියන්නේ වියදමක් නේ පුතේ.
මුදල් ගිණුම බැර. එහෙනම් විදුලි වියදම් කියන ගිණුම හර වෙලා වියදම් වැඩිවීම අපි දන්නවා හර මුදල් ගිණුම බැර. මුදල් කියන්නේ අපිට වත්කමක්. එහෙනම් වත්කම් අඩු වෙලා මුදල් කියන වත්කම අඩු වෙනවා. මේක try කරලා කියන්න බලන්න දැන් ගනුදෙනුව මොකක් වෙන්නේ නැතිද? මේ ගනුදෙනුව විදුලි ගිණුම ගෙවීම. ඔව් මේ තියෙන්නේ විදුලි වියදම් ගෙවීමක්. විදුලි වියදම් ගෙවලා තියෙන්නේ. එහෙනම් ඔයා ඒක ලස්සනට ලියන්න. රුපියල් 8000ක් වටිනා නැත්නම් රුපියල් 8000ක් විදුලි බිල් ගෙවීම. රුපියල් 8000ක විදුලි බිලක් ගෙවීම. මේක ලියලා ලියන්න පුතේ. ගනුදෙනුව ලියන්න කලින් මේක ලියන්න. හරි. 6 වෙනි එක. ණයගැති පාලන ගිණුම හර 20000යි. විකුණුම් ගිණුම බැර 20000යි. ණයගැති පාලන ගිණුම හර වෙලා. ඒ කියන්නේ මොකක්ද? ණයගැතිය කියන්නේ පුතේ අපිට මොකක්ද? කියන්න බලන්න. ණයගැතිය වත්කම් වැඩිවීම. අන්න හරි. වත්කම් වැඩිවීම. ඊට පස්සේ විකුණුම් කියන්නේ ආදායම් වැඩිවීම. ආදායම. අන්න හරි. ඔයාට මතකද මම මේ ගාන කරද්දී අර කලින් ගාන කරද්දී තරුවක් දාලා තියෙනවා. එක ගනුදෙනුවකට. අන්න ඒ වගේ එකක් තමයි යෝග. තරු පේන ගනුදෙනුවක්. right. එහෙනම් අපි බලමු. වත්කම් වැඩිවීම හර මේක ආදායම් වැඩිවීමක්. විකුණුම් ගිණුම කියන්නේ ආදායම් වැඩිවීමක්. right. තව විනාඩි 10කින් මීටින් එක කට් වෙනවා කියලා දිනන පුතේ. ඔයා ආයි ලොග් වෙන්න පරණ ලින්ක් එකෙන්ම දැන් මේක කට් වුණාම මම හිතන්නේ මොකක් හරි දැන් Zoom වලත් ඒගොල්ලෝ වැඩක් කරනවා දැන් විනාඩි 40න් 40ක කරින්නම් කට් වුන්නේ නැහැ. එක මීටින් එකක් කරන්න පුළුවන්. හරි. එහෙනම් මේකේ ගනුදෙනුව තමයි රුපියල් 20000ක භාණ්ඩ ණයට විකිණීම. රුපියල් 20000ක භාණ්ඩ ණයට විකිණීම.
හරි නේද? හරි. right. ඊළඟට 7. කියමු බලන්න දැන් ඔයා කියනවා. පුළුවන්. ණය හිමි පාලන ගිණුම හර මුදල් ගිණුම බැර. ණය හිමි පාලන ගිණුම හර මුදල් ගිණුම බැර. right. එතකොට ණය හිමි පාලන කියන්නේ මොකක්ද? ණය ගැති කියන්නේ වත්කම් නම් ණය හිමි කියන්නේ වගකීම් අඩුවීම. වගකීම් අඩුවීම. අන්න හරි. very good. වගකීම් අඩුවීම. ඊට පස්සේ මුදල් ගිණුම බැර වෙලා. ඒ කියන්නේ වත්කම් අඩුවීම. වත්කම් අඩුවීම. අඩුවීම. very good. වත්කම් අඩුවීම. මාත් එක්කම ලියන්න. දැන් කියමු මේකේ ගනුදෙනුව. මේකට අදාළ ගනුදෙනුව. රුපියල් 20000ක් ණය වීම. රුපියල් 20000ක් අය ණය කියන්නේ වීම. ණය වීම. නෑ. රුපියල් 20000ක් ණය හිමියන්ට ගෙවීම. ඔයාට මතකද අපි කලින් ගනුදෙනුවකදී ණයට භාණ්ඩ ගත්තා. ණයට භාණ්ඩ ගැනීමක් කරා. එතකොට මෙතනදී තමයි ඒ ණය සඳහා අපි මුදල් ගෙවලා තියෙන්නේ. එහෙනම් රුපියල් 20000ක් ණය හිමියන්ට මුදල් ගෙවීම. රුපියල් 20000ක් ණය හිමියන්ට මුදල් ගෙවීම. අන්තිමට අපි ඒකේ කීවෙනි එකට වෙනකන් කතා කරාද පොතේ? 8 වෙනි එක කතා කරාද? නෑ සර් 8 වෙනි එක තමයි තියෙන්නේ. තියෙනවා. හරි. එහෙනම් 8 වෙනි එකේ තියෙනවා මේ අතරනේ 8 වෙනි එකේ තියෙනවා මුදල් ගිණුම හර 8000යි. මුදල් කියන්නේ අපිට මොකක්ද? මුදල් කියන්නේ වත්කමක්. ඒ වත්කම වැඩි වෙලා වත්කම් වැඩි වීම හර. දුන්වට්ටම් ගිණුම ඒකත් හර වෙලා දුන්වට්ටම් වට්ටමක් දීලා එහෙනම් වට්ටමක් දෙන්නේ මොන අවස්ථාවේද කියලා බලමු. අපිට ණයගැතියන් මුදල් ලබා දෙනකොට ඒ ණයගැතියන්ගෙන් ලබා ගන්න මුදලින් අපි අඩු කිරීමක් කරනවා. හිතන්න ණයගැතියෙක් අපිට රුපියල් 10000ක් දෙන්න තිබුණා. අපි කියනවා ණයගැතියට ඔයා අපිට 10000ම දෙන්න එපා. අපිට 8000ක් විතරක් දෙන්න. එතකොට අපි ණයගැතියට වට්ටමක් දීලා තියෙනවා. අන්න අපි ඒ වගේ ණයගැතියන්ගෙන් මුදල් ලබා ගැනීමේදී ඒ ලැබෙන මුදලින් කරන අඩු කිරීමට කියනවා දුන්වට්ටම් කියලා. මේ දුන්වට්ටම් කියන්නේ අපිට වියදමක්. දුන්වට්ටම් කියන්නේ එහෙනම් මොකද්ද පුතේ? ණයගැතියන්ගෙන් මුදල් ලබා ගැනීමේදී ඒ ණය මුදලින් කරන අඩු කිරීම අපි කියනවා දුන්වට්ටම් කියලා. උදාහරණයක් විදියට
මේ ගාන විදියට ගත්තොත් ණය ගැටිය අපිට 10000ක් දෙන්න තිබිලා තියෙනවා. ණය ගැටිය අපිට රුපියල් 10000ක් දෙන්න තිබිලා තියෙනවා. මේ තියෙන්නේ ව්‍යාපාරය. එතකොට ණය ගැටිය 10000ක් අපිට දෙන්න තිබිලා තියෙනවා. අපි කියනවා ණය ගැටියට අපිට 10000ම එපා. අපිට 10000ම ඕන නැහැ. 8000ක් විතරක් දෙන්න. එහෙනම් ණය ගැටිය අපිට මුදල් වලින් එවනවා 8000. මුදල් වලින් එවන්නේ 8000යි. එතකොට අපිට වියදමක් වෙලා තියෙනවා. වියදමක් කියන්නේ අපිට අලාභයක්. right? අපිට අලාභයක් තියෙනවා දැන් රුපියල් 2000ක. මේ 2000 කියන්නේ එතකොට අපිට වියදමක්. දුන්නට්ටම් කියන වියදම. මේ 2000 අපිට වියදමක්. අලාභයි. ණය ගැටියගෙන් 10000ක් අපිට එන්න තිබුණා. නමුත් ණය ගැටිය අපිට දුන්නේ කීයද? 8000. අන්න. එහෙනම් මේ වගේ වියදම් ඇති වෙනවා. හැබැයි අපි මේ වියදම මුදලින් ගෙවලද පුතේ? නෑ. මුදලින් ගෙවල නෑ. ඒක නිසා හොඳින් තේරුම් ගන්න මේ වගේ වියදමුත් ව්‍යාපාරවල ඇති වෙනවා. right? ණය ගැටිය කියන්නේ අපිට යා සල්ලි දෙන්න තිබුණ 10000. නමුත් අපි ඉල්ල ගත්තේ 8000යි. එතකොට ණය ගැටියට වට්ටමක් දුන්නා. ඒ දුන්නටම අපිට වියදමක්. right? මෙහෙම වට්ටම් දෙන්නේ ව්‍යාපාරයේ පිස්සුද? වැඩි දෙන්න පුළුවන් එහෙම. ඇයි එහෙම අඩු කරේ? දැන් හිතන්න මේ ණය ගැටිය ටිකක් සල්ලි දෙන්න ප්‍රමාද කරන කෙනෙක්. ඒ කියන්නේ බිස්නස් එකට දැන් සල්ලි හදිස්සි වෙලා තියෙන්නේ. මේ ණය ගැටිය ටිකක් සල්ලි දෙන්න ප්‍රමාද කරනවා. අපි කියනවා දැන් අපිට සල්ලිත් ඕනනේ බිස්නස් එකට. ඉක්මනින් හදිස්සි. කියනවා ඔයා අපිට අද සල්ලි දෙනවා නම් 8000ක් විතරක් දුන්නාම ඇති. 10000 වෙනුවට ඔයා 8000ක් විතරක් දුන්නාම ඇති. අර 2000 පියාට ඩිස්කවුන්ට් එකක් දෙනවා. අන්න. එතකොට ණය ගැටිය මොකද කරන්නේ? ටක් ගාලා බිස්නස් එකට සල්ලි දෙනවා. එතකොට ව්‍යාපාරය ණය එකතු කර ගැනීමේ උපක්‍රමයක් විදියට තමයි මෙහෙම වට්ටම් දෙන්නේ. අන්න. ණය එකතු කර ගැනීමේ එහෙම නැත්නම් ණය එකතු කර ගැනීමේ කාලය අඩු කරගන්න කරන උපක්‍රමයක් විදියට තමයි මේ විදියට වට්ටම් දෙන්නේ. එතකොට පුතේ ණය ගැටියන් මෙතෙන්දි දිරිමත් වෙනවා. එයාලා කැමතිනේ ඩිස්කවුන්ට් එකක් ගන්න. දැන් අපි උනත් කඩේට ගිහිල්ලා භාණ්ඩයක් ගන්නකොට ඒ ගන්න මුදල හරි බල ඉන්නකොට කියනවා ඔයා මේක ගන්නව නම් මං 105ක් අඩු කරලා දෙන්න. ඔයා මේක ගන්නව නම් මං 110ක් අඩු කරලා දෙන්න. එහෙම අඩු කරලා දෙන්නම් කිව්වම අපි ගන්නවා. ඒ වගේ වැඩක් තමයි මෙතනත් කරන්නේ. ණයකට කියනවා අපි ඔයාලට 110ක වට්ටමක් දෙන්නම්. ආ ඉක්මනින් මුදල් දෙන්න. එතකොට ණයගතිය ව්‍යාපාරයට සල්ලි දෙනවා. හරි. එහෙනම් දුන්නට්ටම් කියන්නේ මොකක්ද කියලා තමයි මේ පැහැදිලි කරේ. ඔන්න හොඳින් මතක තියාගන්න. ඕකේ අනිත් පැත්ත තමයි ලද වට්ටම්. ඒ කියන්නේ අපි ඔය වගේ කාට හරි සල්ලි ගෙවද්දී ඒ කෙනා කියනවා ඔයා මට මේ ගානම දෙන්න ඕන නැහැ. මං පොඩ්ඩක් අඩු කරලා ගන්නම් කියලා. එතකොට අපිට ඒක ඉතිරියක්. ව්‍යාපාරයේ පැත්තෙන් ඒක ඉතිරියක්. ඒකට කියනවා අපි ලද වට්ටම් කියලා. අන්න දුන්නට්ටම් වගේම ඕක අනිත් පැත්තට අපිටත් වෙන්න පුළුවන්. ඒක එතකොට ලද වට්ටම්. right? ඒ වගේ ගණනකුත් තියෙනවා ඉස්සරහ අපිට අහුවෙයි ඒක. හරි. එහෙනම් මේකේ අපි ගනුදෙනුව ලියන්න උත්සාහ කරලා එහෙනම් මුදල් හර කියන්නේ වත්කම් වැඩි වෙලා 8000. දුන්නට්ටම් කියන්නේ වියදම්නේ. එහෙනම් වියදමුත් වැඩි වෙනවා 2000ක්. ණයගති පාලන කියන්නේ වත්කම්. ණයගතියන් කියන්නේ වත්කමක්. ණයගතියන් අඩු වෙලා. ඒ කියන්නේ වත්කම් අඩු වීම බැර. ආන්න මේ විදියට ඔයා හැම දිත්ත සටහනකම දිත්ත බලපෑම හඳුනා ගන්න පුළුවන් වෙන්න ඕන. ඒක තමයි වැදගත්ම දේ. right?
ඇයි මුදල් හර වෙලා තියෙන්නේ? ඒකට හේතුව තමයි මේ කියන්නේ. මුදල් හර වෙලා තියෙන්නේ පුතේ වත්කම් වැඩි වීම හර නිසා. ඇයි දුන්නට්ටම් හර වෙලා තියෙන්නේ? දුන්නට්ටම් හර වෙලා තියෙන්නේ වියදම් වැඩි වීම හර නිසා. ඇයි ණයගැති පාලන බැර වෙලා තියෙන්නේ? වත්කම් අඩු වීම බැර නිසා. මෙන්න මේ විදිහට තාර්කික accounting ඉගෙන ගන්න. එතකොට කවදාවත් වරදින්නේ නැහැ. right? එතකොට මේ logic එක තේරුම් ගන්න මෙතන තියෙන්නේ ද්විත්ව සටහන් මූලධර්මය. මේ හැම ගනුදෙනුවක්ම අපි සටහන් කරලා තියෙන්නේ ද්විත්ව සටහන් මූලධර්මයට අනුව. හරි. එහෙනම් මේකේ ගනුදෙනුව ඔයා ලිව්වද? මට කියන්න ඉස්සෙල්ලා ඔයා ලිව්වනම් ඒ මොකක්ද ලිව්වේ කියලා. ඒක ලිව්වේ නෑ සර්. දැන් ඔයාට පුළුවන් ද කියන්න? වියදම් ඒ ටික ලියලා තියෙන්නේ. ගනුදෙනුව ලියලා නෑ. හරි. දැන් පුළුවන් ද කියන්න? දැන් වැරදිලා වැරදි හරි කියන්න කමක් නෑ. ඔයාට හිතන දේ කියන්න. අපි අඩුපාඩු හදාගන්න එක තමයි කරන්නේ. ද්විත්ව සටහන බලලා බෑ සර්. බෑ වගේ. අපි බලමු. මෙන්න මෙහිමයි ටික විස්තර කරන්න. ණයගැතියෙකුගෙන් මුදල් ලබා ගැනීම ණයගැතියා විසින් රුපියල් 10000ක නැත්නම් මෙහෙම ලියන්නේ කෙටියෙන් ණයගැතියන්ගෙන් මුදල් ලැබුණා රුපියල් 8000යි. ණයගැතියන්ගෙන් මුදල් ලැබුණා රුපියල් 8000යි. දුන්නටම රුපියල් 2000යි. අන්න එහෙම ලියුවාම ඇති. ණයගැතියන්ගෙන් මුදල් ලැබුණා රුපියල් 8000යි. සරලයිනේ. ලැබුණ මුදල ගැනයි අපි කියන්න ඕනේ. ණය මුදල ගැන කියලා වැඩක් නැහැ. ණයගැතියන්ගෙන් මුදල් ලැබුණා රුපියල් 8000යි. ණයගැතියන්ගෙන් මුදල් ලැබුණා රුපියල් 8000යි. දුන්නටම රුපියල් 2000යි. ඒකක් කියන්න ඕන. හරි නේද? හරි සර්. හරි. ඊළඟ ගනුදෙනුව 9. ඒක ලිව්වද ඔය? ඒකෙත් අර විදිහටම තමයි ඒ ටික ලියලා තියෙන්නේ අර ගනුදෙනුව. ගනුදෙනුව ලියලා නැහැ. 9. ගැනිලි ගිණුම හර වෙලා ගැනිලි කියන්නේ මොකක්ද? ගැනිලි කියන්නේ අයිතිකරු ව්‍යාපාරයෙන් ගන්නා දේවල් වලට. අයිතිකරු ව්‍යාපාරයෙන් මුදල් ගන්න පුළුවන්. අයිතිකරු ව්‍යාපාරයෙන් භාණ්ඩ ගෙනියන්න පුළුවන්. ඔය මොනවා අයිතිකරු ගෙනිච්චත් අපි ඒවට කියන්නේ ගැනිලි කියලා. right? එහෙනම් ගැනිලි කියන්නේ පුතේ හිමිකම් වර්ගයේ ගිණුමක්. ගැනිලි නිසා හිමිකම අඩු වෙනවා. ගැනිලි නිසා හිමිකම අඩු වෙනවා. ඒක මතක තියාගන්න. ප්‍රාග්ධනය නිසා හිමිකම වැඩි වෙනවා වගේම ගැනිලි නිසා හිමිකම අඩු වෙනවා. ප්‍රාග්ධනය කියන්නේ අයිතිකරු ව්‍යාපාරයට යොදවන සම්පත්. එතකොට අයිතිකරු ව්‍යාපාරයට සම්පත් යෙදුවහම එයාගේ හිමිකම වැඩි වෙනවා. අයිතිකරු ව්‍යාපාරයෙන් සම්පත් ගත්තහම මුදල් වෙන්න පුළුවන්,
භාණ්ඩ වෙන්න පුළුවන්. මේවා ව්‍යාපාරයෙන් ආපහු ගත්තාම හිමිකම අඩු වෙනවා. එහෙනම් හිමිකම් අඩු වීම බැර. ඊට පස්සේ ගැනුම් ගිණුමනේ බැර වෙලා තියෙන්නේ. හිමිකම් අඩු වීම හර මතක තියාගන්න එක මම වැරදියට කිව්වා. හිමිකම් අඩු වීම හර ගැනුම් ගිණුමයි බැර වෙලා තියෙන්නේ. ගැනුම් ගිණුමේ තියෙන්නේ මොනවද කියලා කල්පනා කරන්න. ගැනුම් ගිණුමේ තියෙන්නේ භාණ්ඩ. එහෙනම් භාණ්ඩ කියන වත්කම අඩු වෙනවා. වත්කම් අඩු වීම බැර. වත්කම් අඩු වීම බැර. වත්කම් අඩු වීම බැර. හරි. එහෙනම් මෙන්න මෙහෙම තමයි වැඩේ වෙන්නේ. හිමිකම් අඩු වීම සහ වත්කම් අඩු වීම. ඔයාගේ මේක හරිද කියලා කියන්න මට. හරි සර්. right. දැන් ඔන්න තියෙන්නේ ගනුදෙනුව කියන්නේ. ගනුදෙනුව අපි දැන් කියමු. අයිතිකරු රුපියල් 6000ක් වටිනා භාණ්ඩ තොගයක් ව්‍යාපාරයෙන් රැගෙන යාම. හරිම සරලයි. අයිතිකරු රුපියල් 6000ක් වටිනා භාණ්ඩ තොගයක් ව්‍යාපාරයෙන් රැගෙන යාම. හරි නේද? හරි සර්. අවසානයේ අංක 10. ඒකත් ටිකක් වැදගත්. ඔය අවසානයේ අංක 10 ඒකේ තියෙන්නේ විදුලි වියදම් ගිණුම හර. වියදම් නෙමෙයි. විදුලි වියදම් කියන්නේ වියදම්. එහෙනම් වියදම් වැඩිවීම හර. ගෙවිය යුතු විදුලි වියදම් ගිණුම බැල. ගෙවිය යුතු විදුලි වියදම් ඒ කියන්නේ පුතේ වගකීමක්. ගෙවිය යුතුයිනේ. අන්න ගෙවිය යුතුයි කියන්නේ ඒක අපිට වගකීමක්. බැංකු ණය හිමියන් ඒ වගේම බැංකු ණය කියන්නේ අපි ගෙවිය යුතුයි වගකීම. ණය හිමියන් කියන්නේ අපි ගෙවිය යුතුයි වගකීම. එහෙනම් මේ විදුලි වියදමත් ගෙවිය යුතුයි. ගෙවිය යුතුයි කියන්නේ ඒකත් වගකීම. එහෙනම් වගකීම් වැඩිවීම බැ. වගකීම් වැඩිවීම බැ. ඔබගේ හරිද? පළවෙනි එක හරි දෙවෙනි එක වැරදි. දෙවෙනි එකේ මොකක් කියලාද ලියලා දෙන්නේ? වියදම් අඩු කියලා දාලා තියෙනවා. වියදම් අඩු වීම. වියදම් නෙමෙයි ඒක මතක තියාගන්න. ඒකයි මම ඒක වැදගත් කියලා කිව්වේ. ඒක වගකීමක්. ඊළඟට ඒක විස්තර කරමු. ඒක කොහොමද විස්තර කරන්නේ? මෙන්න මෙහෙම. දැන් මෙතන වෙලා තියෙන දේ ඔයා තේරුම් ගන්න මෙහෙම. විදුලි වියදම් කියන්නේ වියදමක්නේ. ඒක ගෙවල නම් මුදල් බැර වෙන්න ඕන. ගෙවුවා නම් පුතේ
විදුලි වියදම් ගිණුම හර වෙනවා. වියදම් වැඩි වීම හර නිසා. මුදල් කියන වත්කම අඩු වෙනවා. ඒ ගෙවුවා නම් right මේක ගෙවලා නැහැ. ගෙවලා නැති නිසා තමයි විදුලි වියදම් හර මේ මුදල් බැර වෙනුවට ලියලා තියෙනවා ගෙවිය යුතු විදුලි වියදම් කියලා. ගෙවිය යුතු විදුලි වියදම් කියලා ලියලා තියෙනවා. ගෙවුව නම් තමයි මුදල් බැර වෙන්නේ. ගෙවලා නැහැනේ. ඒ නිසා තමයි ගෙවිය යුතු විදුලි වියදම් බැර කරලා තියෙන්නේ. අන්න ඒක හොඳින් තේරුම් ගන්න. right එකපාරින් මේක අල්ල ගන්න වැඩි. කොහොමත් වියදම වැඩි වෙනකොට ඒක හරය. අපිට ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකෙන් ඇවිල්ලා විදුලි බල මණ්ඩලයෙන් කියලා දැනුත් එහෙමයිද පුතේ? දැනුත් ඇහෙන්නේ නැද්ද? තාම ඇහෙන්නේ නැද්ද? දැන් එනවා සර්. අපිට විදුලි බල මණ්ඩලයෙන් ඇවිල්ලා විදුලි බිල දීලා ගියහම අපේ වියදම් වැඩි වෙලා. right දැන් ඔයාලට හිතෙන්න පුළුවන් මේ විදුලි බිල ගෙවුවාම වියදම් අඩු වෙනවනේ කියලා. නෑ. එහෙම වෙන්නේ නෑ. right විදුලි බිල ගෙවුවාම වියදම් අඩු වෙනවා කියලා කියන්නේ අපි. right විදුලි බිල ගෙවුවාම වියදම් වැඩි වෙනවා. right මුදල් කියන වත්කම අඩු වෙනවා. එතකොට දැන් මෙතනදී විදුලි බිල ගෙවලා නැහැ. එහෙනම් විදුලි වියදම් හර ගෙවිය යුතු විදුලි වියදම් බැර. ගෙවුවා නම් තමයි මෙහෙම වෙන්නේ. විදුලි බිල ගෙවුවා නම් විදුලි වියදම් හර මුදල් බැර. විදුලි වියදම ගෙවුවේ නැහැ. එහෙනම් ගෙවිය යුතුයි. ගෙවිය යුතුයි නම් මේ විදිහට. විදුලි වියදම් හර ගෙවිය යුතු විදුලි වියදම් බැර. ඕක මතක තියාගන්න ෆොටෝ කොපි කරනවා වගේ මතකෙට දාගන්න. මේවට අපි කියනවා උපචිත වියදම් කියලා. මේ ගෙවිය යුතු විදුලි වියදම් වලට අපි කියනවා අකවුන්ටිං වලදී උපචිත වියදම්. උපචිත වියදම්. ඔය වචන වලට පුරුදු වෙන්න accrued expenses. උපචිත වියදම්. හරි. ඔයා මේකත් ලියා ගන්න. මේ අහල පහලම මේ විදියට දෙපැත්තට බෙදලා ලියන්න. ගෙවුවනම් ජර්නල් සටහන, දිත්ත සටහන, විදුලි වියදම් හර මුදල් බැර. ගෙවුවනම් ගෙවුවේ නැහැ. ගෙවිය යුතුයි. එහෙනම් විදුලි වියදම් හර ගෙවිය යුතු විදුලි වියදම් බැර. හරි. ඒකේ ගනුදෙනුව අපි මෙහෙමයි විස්තර කරන්නේ. ගෙවිය යුතු විදුලි බිල රුපියල් 1500යි. ගෙවිය යුතු විදුලි බිල රුපියල් 1500යි. අන්න එහෙමයි ඒක විස්තර කරන්න ඕන. ඒක ආයෙත් කියන්න. ගෙවිය යුතු විදුලි බිල 1500.
500. ඉවරයිද? ඔව් සර්. එහෙනම් අපි යමු දෙවෙනි නෙමෙයි තුන්වෙනි ප්‍රශ්නෙට. පොඩි MCQ ප්‍රශ්නයක් තියෙන්නේ. ද්විත්ව සටහන් රීතිය පිළිබඳව නිවැරදිව දක්වා නැති වගන්තිය දක්වන්න. ඔයා කරාද? සංවිධා අර ක්ලාස් එක කලින් ඉවර කරපු දවසේ ඕක කරන්න කිව්වේ. කරාද? දැන් ඔයාට පුළුවන් මේ ද්විත්ව සටහන් රීතිය පිළිබඳව නිවැරදිව දක්වා නැති වගන්තිය තෝරන්න. මට කියන්න ද්විත්ව සටහන් රීති පහක් අග්ගාලා කියන්නකෝ. මේ ප්‍රශ්නෙට අදාළව නෙමෙයි, නිකන් පොදුවේ. වත්කම් වැඩිවීම හර, වියදම් වැඩිවීම හර, හිමිකම් වැඩිවීම බැර, ආදායම් වැඩිවීම බැර, වගකීම් වැඩිවීම බැර. අඩුවීම නම් අනිත් පැත්ත ප්‍රතිවිරුද්ධ පැත්ත එන්න ඕන. ඒ කියන්නේ වත්කම් වියදම් අඩුවීම බැර, වගකීම් ආදායම් හිමිකම් අඩුවීම හර. අපි බලමු පළවෙනි උත්තරේ. වත්කම් හා වියදම් වැඩිවීම හර. එතකොට ඒකේ වරදක් නැහැ. ඒක හරි. right? වත්කම් හා වියදම් වැඩිවීම හර තමයි. එතකොට මේ උත්තරේ හරි. ඒකට චෝටියට ඔහම හරියක් දාගන්න. ඊළඟට වගකීම් හිමිකම් ආදායම් වැඩිවීම බැර. ඒකත් හරි නේද? අපෙන් අහන්නේ නිවැරදිව දක්වා නැති වගන්තිය. වත්කම් හා වියදම් අඩුවීම හරලු. ඒක වැරදි. ඒක වැරදි. වගකීම් හිමිකම් හා ආදායම් අඩුවීම හර. ඒක හරි. වගකීම් හිමිකම් ආදායම් අඩුවීම හර. ඒක හරි. ඊට පස්සේ වත්කම් හා වියදම් අඩුවීම බැර. ඒකත් හරි. එහෙනම් උත්තරේ මොකද්ද? උත්තරේ මෙන්න මේ. අන්න ඒ මම කරපු විදියට තමයි MCQ වලට උත්තර තෝරන්න ඕන. ඔයා ඒක දැක්කනම් ඔයාට තේරෙන්නේ නැති මම උත්තර පහම ටික් කර ගැලපෙනවද නැද්ද කියලා බල පැහැදිලිව වෙන් කරගත්තා. right? එතකොට මේ MCQ වල දැන් ඔයාට තේරෙනවා O level වල නම් MCQ 4යි තිබුණේ. ඒ කියන්නේ උත්තර තෝරන්න 4යි තිබුණේ. නමුත් A level වල උත්තර 5ක් තියෙනවනේ පුතේ. එතකොට සම්භාවිතාවය වැඩි. ඒ කියන්නේ සම්භාවිතාවය වරදින පැත්තට සම්භාවිතාවය වැඩි. කලින් ඔයාට තිබ්බේ 4න් එකක් තෝරන්න O level වල. දැන් 5න් එකක් තෝරන්නනේ තියෙන්නේ. 4න් එකක් තෝරනවා කියන්නේ 125ක් හරියන්න සම්භාවිතාවයක් තියෙනවා. එන 50 ගැහුවොත් 125ක් හරියන්න පුළුවන්. නමුත් A level වල මේක පොඩ්ඩක් සංකීර්ණ කරලා තියෙනවා. දැන් 5න් එකයි. ඒ කියන්නේ 120යි. 120යි හරියන්න පුළුවන් සම්භාවිතාවය.
මෙතන 125ක් තියෙන සම්භාව්‍යතාවය. දැන් 120යි. ඒ නිසා මේ MCQ වල උත්තර තෝරද්දී අර මම කරපු විදියට එන උත්තර වලට ටික් එක දාන්න, එන්නේ නැති ඒවට පතර දාන්න. එහෙම තමයි ගන්න ඕන. උත්තර පහම අනිවාර්යෙන් කියවන්නත් ඕන. MCQ පේපර් එකටත් ලියන පේපර් එකටත් සමාන බරතැබීමක් තියෙන්නේ. ඒක ඔයාලට මම පළවෙනි දවසේම පෙන්නනවා. MCQ වලට ලකුණු 50යි, ලියන එකටත් ලකුණු 50යි. අපි ලියන එකේ සම්පූර්ණයෙන් එකක්වත් කර දෙන්නේ නැතුව උත්තර ලිව්වත් අපිට හම්බෙන්නේ ලකුණු 50යි. ඒ නිසා MCQ එකත් ඉතාම වැදගත්. MCQ එක ගැන හිතන්න ඕනේ. right? හරි. එහෙනම් අපි හතරවෙනි ප්‍රශ්නෙට හතර ගනුදෙනුවට අදාළ දිත්ව සටහන නිවැරදිව දක්වා ඇති වගන්තිය දැක්වීම. අත්පිට මුදලට බඩු ගත්තා. දැන් ඔන්න රූපන්දික් නැතුව අපි පොඩ්ඩක් බලමු කියන්න පුළුවන් දැන් කියන. අත්පිට මුදලට බඩු ගත්තාම හර වෙන්නේ මොකද්ද බැර වෙන්නේ මොකද්ද කියලායි මේ අහන්නේ. එහෙනම් අත්පිට මුදලට බඩු ගත්තාම පුතේ ඒ භාණ්ඩ කියන වත්කම වැඩි වෙනවා. ඒ කියන්නේ ගැනුම් ගිණුම හර. ගැනුම් ගිණුම හර. අත්පිට මුදලට ගනිපු නිසා මුදල් කියන වත්කම අඩු වෙනවා. එහෙනම් මුදල් ගිණුම බැර. හරි ලේසි. එහෙනම් මොකක්ද ගනුදෙනු? මේ දිත්ව සටහන පළවෙනි එකට එන්න ඕන ගැනුම් ගිණුම හර මුදල් ගිණුම බැර. ඔන්නෝමයි එනවා. ගැනුම් ගිණුම හර මුදල් ගිණුම බැර. දැන් බලන්න එහෙමද තියෙන්නේ කියලා. ගැනුම් හර මුදල් බැර. ඔව් එහෙම තමයි තියෙන්නේ. එහෙනම් ඒක වෙන්නේ නැති හරි උත්තරේ. අපි අනිත් ටිකත් කියවලා බලමු. අංක දෙක. ණයට බඩු ගත්තා 30000යි. ණයට ගත්තාම මොකද වෙන්නේ? ණයට ගත්තාම ගැනුම් ගිණුම හර වෙනවා. ඒකේ වෙනසක් වෙන්නේ නැහැ. ගැනුම් ගිණුම හර. ඔකේ තියෙන උත්තරේ කියවන්න එපා. සෙල්ල හරි දේ බලන්න. ගැනුම් ගිණුම හර. ණයට නෙගත්තේ. එහෙනම් මුදල් ගෙවල නැහැ. ණයට ගත්තේ. ඒ කියන්නේ පුතේ අපි ගෙවන්න ඕන සල්ලි. එහෙනම් ණය හිමි කියන වගකීම වැඩි වෙනවා. ණය හිමි කියන වගකීම වැඩි වෙනවා. ණය හිමි බැර. right. එහෙනම් බලමු මේකේ දීලා තියෙන එක. තොග ගිණුම හර ණය ගැති ගිණුම බැර. විකාරණි. එහෙම ඉන්නේ. එතකොට දෙවෙනි උත්තරේ වැරදි. තුන්වෙනි එක ඔයා ඒක ටියුට් එකේ ලියා ගන්න මේ හරි දේවල් සටහන. පළවෙනි එක නම් හරිනේ ඒක ලියන්න ඕනේ නැහැ. දෙවෙනි එක ලියන්න. ඊතරම නිවැරදි දේ දැනගෙන ඉන්න ඕන. එතකොට තමයි MCQ ගහන්න පුළුවන් වෙන්නේ. තුන්වෙනි එක අපිට මුදලට බඩු විකුණුවා. අපිට මුදලට භාණ්ඩ විකුණනහම අපිට සල්ලි ගලාගෙන එනවා. එහෙනම් මුදල් කියන වත්කම මුදල් හර අපිට මුදලට භාණ්ඩ විකුණනහම මුදල් වැඩි වෙනවා. මුදල් හර. ඊට පස්සේ භාණ්ඩ විකුණනහම මතක තියාගන්න විකුණුම් කියන ආදායම තමයි වැඩි වෙන්නේ. එහෙනම් ආදායම වැඩි වීම මොකද්ද අපේ ආදායම විකුණුම්. එතකොට එතන දීලා තියෙන දිත්ත සටහන බැලුවොත් ඔයාලට තේරෙනවා විකුණුම් ගිණුම හර වෙලා වැරදිනේ. තොග ගිණුම බැර වෙලා. අන්න හොඳින් තේරුම් ගන්න මේක ඔයාට මම තරුවක් දාලා එක තැනක පෙන්නලා ඇති. අන්න ඒක තමයි මේ තියෙන්නේ. right. ඔයාලට මතකයි මම තැන් දෙකක තුනක තරු දාලා ඇති. මම කිව්ව ඕක වරදිනවා. ඔක ටිකක් හිතා ගන්න අමාරුයි. ඔකට පුරුදු වෙන්න ඕනේ. නැත්නම් අපිට තරු පේනවා. right.
මේකට පුරුදු වෙන්න. අපිට මුදලට බාන්න විකුණනම මුදල් ගිණුම හර විකුණුම් ගිණුම බැල. මේ විකුණුම් කියන්නේ ආදායමක්. හතරවෙනි එක මම ඔයාලට කියන්න තනියෙන් කියන්න දැන් ඔන්න අවස්ථාව දෙනවා. ණයට බඩ විකුණුවා. කියමු බලන්න පුතේ. දැන් ඔයාලට තියෙනවා කොන්ෆිඩන්ස් එක. මේක දැන් මනසින් ඒ චිත්‍රය අඳින්න ඕන ඔයා. දැන් අපි කලින් ඇන්දනේ මේ බෝඩ් පොතේ ඒක මනසින් අඳින්න. ණයට බාණ්ඩ විකුණලා කියන්නේ. එහෙනම් අපිට මුදල් එනවද? නෑ මුදල් එන්නේ නෑ. අපිට සල්ලි ලැබෙන්න ඕන. ඒ කියන්නේ ලැබිය යුතුයි. අපි එයාලට කියනවා ණය ගැටියන් කියලා. ණය ගැටියන්. එහෙනම් ණය ගැටි හර. ණය ගැටි හර. ණයට බාණ්ඩ විකුණනහම විකුණුම් කියන ආදායම වැඩි වෙනවා. එහෙනම් විකුණුම් කියනම බැ. විකුණුම් කියනම බැ. ඒකත් ලියන්න. හරිද? හරි සර්. අන්තිම එක try එකක් දෙන්න. දුරකථන බිල ලැබුණා 2000. දුරකථන බිල ලැබුණා 2000. ලැබිලා විතරයි හොඳින් බලන්න. දුරකථන බිල ලැබිලා විතරයි ගෙවල කියලා කියන්නේ. වගකීම් වැඩිවීම බැර. හරි වගකීමක් වැඩි වෙනවා. right හරගන්නේ. මුදල් ගිණුම්. මුදල් ලැබෙනවද අපිට? දුරකථන බිලක් ලැබෙන්නේ. දුරකථන බිල් කියන්නේ මොනවද? වියදම. වියදම්. එහෙනම් වියදම් වැඩිවීම කල්පනා කරලා ගිහින්. වියදම් වැඩිවීම. හරිද? ඔව්. එහෙනම් දුරකථන බිල ලැබුණාම මොකද්ද දිත්ත සටහන? මේ විදියට ඔයා දැන් කියන්න පුළුවන්. වගකීම් වැඩිවීම බැර. එහෙම නෙමෙයි. දැන් හර බැර වලට ලියන්නේ නැහැනේ අපි ඒක. අපි ලියන්නේ ගිණුමේ නමින්නේ. ගිණුමේ නමයි කියනවා. මොකද්ද හර වෙන ගිණුම මොකද්ද බැර වෙන ගිණුම? දුරකථන. yes හරි. කියන්න. දුරකථන බිල. දුරකථන බිල් right. දුරකථන වියදම් ගිණුම හර බැර වෙන්නේ වියදම් ගිණුම. ඔයාට මතකද දැන් මේක ඇවිල්ලා අර ගෙවිය යුතු ආකාරයේ ගනුදෙනුවක් නේ. දුරකථන බිල ලැබිලා තියෙන්නේ. ඒ කියන්නේ ලයිට් බිලක් ලැබිලා. අන්න දුරකථන බිල ලැබුණාම ඒක අපිට ගෙවිය යුතු ආකාරයේ වගකීමක් වෙනවා. තාම ගෙවුවේ නැහැ. අන්න. එහෙනම් දුරකථන වියදම් ගිණුම හර ඒක හරි ගෙවිය යුතු දුරකථන බිල් බැර. ගෙවිය යුතු දුරකථන බිල් තමයි බැර වෙන්නේ. ගෙවුවනම් කියන්න පුතේ විස්තරසටහන. ගෙවුවනම් ඉතින් විදුලි බිල් කියන වියදම හර වෙනවා. ඒක වෙනසක් නැහැ. ගෙවුවනම් මුදල් කියන වත්කම අඩු වෙන නිසා මුදල් වෙනවා. ඔන්න. ගෙවුවනම් මෙහෙමයි. right. ගෙවුවේ නැහැනේ ලැබිලා විතරයි විදුලි බිල්. ඒක හොඳින් තේරුම් ගන්න. මේ දෙකේ වෙනස. විදුලි බිල ලැබුණා නම් දුරකථන වියදම් අර ගෙවිය යුතු දුරකථන බිල් බැර. ගෙවිය යුතුයි. කවදා හරි ගෙවන්න ඕන. වගකීම.
කෙව්වා නම් මොකද්ද වෙන්නේ? විදුලි වියදම් වෙනම හර මුදල් බැර. මොකද සල්ලි වලින් ගෙවලානේ තියෙන්නේ. දෙකම ලියා ගන්න. ගෙව්වා නම් කියලා උඩින් ලියන්න. එතන උඩින් ගෙව්වා නම්. එතනින් ලියන්නේ. හරිද? හරි සර්. එහෙනම් මේකට උත්තරේ මොකක්ද පුතේ? කියන්න. මොකක්ද හරි උත්තරේ? 1. number 1. ඔන්න ඊළඟ ප්‍රශ්න. පහත සඳහන් ප්‍රකාශ සත්‍යද අසත්‍යද යන්න දක්වන්න. හරි. සත්‍ය අසත්‍ය true or false දාන්න තියෙනවා. පළවෙනි එක කියන්න බලන්න. මටත් එහෙම කියන්න. පළවෙනි සර් වාක්‍ය කියවන්න කියන්නේ ඔව්. ගිණුම්කරණයේ පියා ලූකා පැසියෝලි සාමිවරයාය. ඔව්. ඒක හරිද? හරි නේද? ගිණුම්කරණයේ පියා නැත්නම් බැසිල් රාජපක්ෂද? ඒක හරි නේද සර්? මතක නැහැ. ගිණුම්කරණයේ පියා මේ පාඩමෙන්මයි අපි ඉගෙන ගත්තේ. ගිණුම්කරණයේ පියා පුතේ ලූකා පැසියෝලි සාමිවරයා තමයි. ඒක හරි. ඒක හරි. ඔන්න බලන්න පුතේ මතකය කියන දේ හරි පුදුමාකාරයිනේ. මතකය කියන දේ ඇත්තටම හරි පුදුමාකාරයි. මම ඔයාලට ඒක පෙන්නන්නම්. අපි ඒක ඉගෙන ගත්ත තැන. දැන් දැක්ක සර්. ආන්න ඒක නේද? බලන්න. මේක කියලාට පස්සේ දැක්ක. right. ඊට පස්සේ දෙවෙනි එක. ඔය අමතක වීම කියන එකට පොඩ්ඩක්වත් සැලෙන්න එපා. ඒ කියන්නේ අපි හැමෝටම තියෙන හොඳම ශක්තියක් තමයි අමතක වීම කියන්නේ. මේ පිස්සුද? ඒක ශක්තියක් වෙන්නේ කොහොමද? ඒක ශක්තියක් පුතේ. මොකද අමතක වීමක් නැත්තම් ඔයාට ජීවත් වෙන්න අමාරුයි. මොකද දන්නවද? දැන් අපි හිතන්න අපිත් එක්ක කවුරුහරි තරහ වෙනවා. එතකොට ඒ හැම දෙයක්ම අපිට මතකෙ හිටිනවා නම් දීර්ඝකාලීනව අපිට ඉස්සරහට ගැන හිතන්න බෑ. right. ඒ වගේම ඔයා හිතන්න ඔයා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඔයාට මතකද ඔයා ඉස්කෝලේ ගිහින් පළවෙනිම දවසේ එදා අඬපු ඉදී අම්මා දාලා යද්දි ඒ දේවල් අමතකයිනේ. ඒ කියන්නේ ඒ කතාව දන්නව නමුත් එහෙම ලොකුවට මතක නැහැනේ මොකක්ද උනේ එහෙම කියලා. ඒක නිසා ඒ වගේ දෙයක් තමයි මේ අමතක වීම කියන්නේ. අමතක වෙනවා කියන එක කිසිම ලෙඩක් නෙමෙයි. ඒක මිනිස්සුන්ගේ හැටි. එතකොට ඔය පාඩම් කරද්දී ළමයි ඩිමෝටිවේට් වෙනවා මෙහෙම දේවල් අමතක වෙද්දී. ඒ කියන්නේ පාඩම් කරනවා මතකෙ ඉන්නේ නැහැ සතියක් දෙකක් යනකොට. ඒ පාර වැඩියක් කරලා දානවා. මොන මගුලක්ද මේක? මම මේ ගිය සතිය හොඳට පාඩම් කරා දැන් මතක නැහැ නේ කියලා. ඒව තමයි ඒ හැටි ඒක තේරුම් ගන්න. අපිට කරන හැමදේම මතක තියෙන්නේ නැහැ.
අපිට දෙයක් මතක තියෙන්නේ ඒක උවමනාවෙන් මතක තියාගන්න තාක්කල් පමණයි. right දැන් ඔන්න ඔයත් එක්ක කවුරු හරි තරහ වුණාම ඔයා ඒක හොඳට මතක තියන් ඉන්නවා නම් ඔයාට ඒක ජීවිත කාලෙටම මතකයි. නමුත් ඔයා ඒක අමතක කරොත් ඒක ඔයාට මතක නැහැ. දැන් ඊට සමහර වෙලාවට මට එනවා මම සමහර වෙලාවට ඒ කාලේ එහෙම තරහ වුණාම මට සතියක් ගියාට පස්සේ මතක නැහැ මම මුත් එක තරහයි කියලා. right ඒක නිසා ඒ වගේ දේවල් තියෙනවා. අමතක වෙනවා කියන එක සාමාන්‍ය දෙයක්. අපි ඒක කොච්චර දුරට උවමනාවෙන් මතක තියාගන්නවද කියන දේ මත තමයි ඒක රඳා පවතින්නේ. right හරි. එතකොට ගිනුම් අංක 2 ඒකත් කියවන්න. ගනුදෙනු හා සිද්ධීන් වල ද්විත්ව බලපෑම ගිණුම් වල වාර්තා කරන්නේ ද්විත්ව සටහන් රීතිය පදනම් කරගෙනයි. ගනුදෙනු හා සිද්ධීන් වල ද්විත්ව බලපෑම ගිණුම් වල වාර්තා කරන්නේ ද්විත්ව සටහන් රීතිය පදනම් කරගෙනයි. ඒක හරියද? හරි. ඒක හරියව. ගනුදෙනු වල ද්විත්ව බලපෑම මේ අපි ලිව්වේ මෙච්චර වෙලා වත්කම් වගකීම් හිමිකම් ආදායම් වියදම් මේවට මොනවද වෙන්නේ කියන එක. එහෙනම් ගනුදෙනු වල ද්විත්ව බලපෑම ගිණුම් වල සටහන් කරන්නේ ද්විත්ව සටහන් රීතිය පදනම් කරගෙන. ද්විත්ව සටහන් රීතියේ නිර්වචනය මොකක්ද? සෑම ගනුදෙනුවක්ම හර සහ බැර වශයෙන් ගිණුම් දෙකක සටහන් කළ යුතුයි. කවුද එහෙම කිව්වේ? ලෝකා පැසියෝලි කියන සාමිවරයා. අංක 3. කියවන්න. හිමිකම් පිළිබඳ ද්විත්ව සටහන් රීතිය හා වගකීම් පිළිබඳ ද්විත්ව සටහන් රීතිය එකිනෙකට වෙනස් වේ. හිමිකම් පිළිබඳ ද්විත්ව සටහන් රීතිය සහ වගකීම් පිළිබඳ ද්විත්ව සටහන් රීතිය එකිනෙකට වෙනස් වේ. චුට්ටක් මට මතක් කරලා දෙන්න හිමිකම් පිළිබඳ ද්විත්ව සටහන් රීතිය. හිමිකම් වැඩිවීම බැර, හිමිකම් අඩුවීම හර. වගකීම් වලට අදාළව වගකීම් වැඩිවීම බැර, අඩුවීම හර. එතකොට මේ දෙක එකිනෙකට වෙනස්ද එකිනෙකට සමානයිද? එකිනෙකට සමානයි. එකිනෙකට සමානයි. එහෙනම් මේ කියන ප්‍රකාශය වැරදිනේ. මේක වැරදි. ඊළඟට 4. කියවන්න මට උත්තරේ කියන්න. භාණ්ඩ ගැනිලි හිමිකම අඩු කරයි. ඇත්තද බොරුද? භාණ්ඩ ගැනිලි කරපු එකක් අපි අදත් කතා කරා. භාණ්ඩ ගැනිලි හිමිකම අඩු කරයි. ඒක හරිද වැරදිද? වැරදි නේද සර්? ඒක හරි පුතේ. භාණ්ඩ ගැනිලි කරාම හිමිකම අඩු වෙනවා. භාණ්ඩ ගැනිලි විතරක් නෙමෙයි ඕනම ගැනිලි නිසා. මේ ගැනිලි කියන්නේ අයිතිකරු ව්‍යාපාරයෙන් ගන්න දේවල්. ඒව ඔයා නෝට් කරගන්න. ගැනිලි කියන්නේ අයිතිකරු ව්‍යාපාරයෙන් ගන්න දේවල්. අයිතිකරු ව්‍යාපාරයෙන් ගැනිලි කරොත් අයිතිකරුගේ හිමිකම වැඩි වෙනවා අඩු වෙනවා. ගැනිලි නිසා හිමිකම අඩු වෙනවා. ඒ ප්‍රකාශනයේ හරි.
ඊළඟ එක කියමු බලන්න. ගිණුම් කාලච්ඡේදයක් තුලදී උපයන ශුද්ධ ලාභය අයිතිකරුගේ හිමිකම වෙනස් වීමට බල නොපායි. ගිණුම් කාලච්ඡේදයක් තුළදී උපයන ලද ශුද්ධ ලාභය අයිතිකරුගේ හිමිකම වෙනස් වීමට බල නොපායි. මේක නම් ඔයාට තාම එච්චර පුරුදු නැහැ. ව්‍යාපාරයක් උපයන ලාභය අයිතිකරුට තමයි පුතේ අයිති. right? ව්‍යාපාරයකින් උපයන ලාභය කාටද අයිති? ව්‍යාපාරයේ අයිතිකරුට. එතකොට මේ ගිණුම් කාලච්ඡේදයක් තුළ උපයන ශුද්ධ ලාභය නිසා අයිතිකරුගේ හිමිකම වැඩි වෙනවා. ඒක ටියුට් එකේ එතන ලියා ගන්න. ශුද්ධ ලාභය නිසා අයිතිකරුගේ හිමිකම වැඩි වේ. ශුද්ධ ලාභය නිසා අයිතිකරුගේ හිමිකම වැඩි වේ. එතකොට මේ දීපු ප්‍රකාශනය නම් වැරදි. මොකද ශුද්ධ ලාභය නිසා අයිතිකරුගේ හිමිකම වැඩි වෙනවා. වෙනස් වීමට බලපෑමක් ඇති කරන්නේ නැත්තේ නේ. වෙනස් වෙනවා. හිමිකම වැඩි වෙනවා. හරි. ඊළඟට ප්‍රශ්න අංක 6. අර වගේම එකක් තියෙන්නේ. අපි පළවෙනි ප්‍රශ්නේ විදියට කරේ. ඒ වගේම එකක් තියෙන්නේ. අපි කරගෙන යමු. එහෙනම් ඔයා දන්නව දාගන්න ඕන ෆෝමැට් එක. මුලින්ම ගනුදෙනුවේ අංක විතරයි අපි දාන්නේ. ගනුදෙනුව ඊට පස්සේ ඒකට පොඩ්ඩක් ඉඳ තියලා ලියන්න. දිත්ත බලපෑම ඊට පස්සේ දිත්ත සටහන. කොහොම ෆෝමැට් එක දාගන්න ඉක්මනට. ගනුදෙනුව අංකේ දැම්මම හරි. එහෙනම් කියවන්න බලන්න පුතේ ප්‍රශ්නේ. පහත සඳහන් ගනුදෙනුවල දිත්ත බලපෑම හා දිත්ත සටහන දක්වන්න. මේකෙත් අර ලෙජර් ගිණුම් ටික පහල ඉල්ලනවා අපෙන්. ඊට ගනුදෙනු ලෙජර් ගිණුම් වල සටහන් කරන්න කියලා. ඒකත් අපෙන් ඉල්ලනවා. right. අපි දෙකම එක වැඩේ කරමුද? එකම වෙලාවෙ. right. ඔයා මෙහෙම ෆෝමැට් එක දාන්න එක පිටුවකට ඊළඟ පිටුවේ අර එදා වගේ ගිණුම් ගහන්න. ඊළඟ පිටුවේ ගිණුම් සාමාන්‍යයෙන් පිටුව ඉරෙන්න ගහගන්න. මතකද? කොලේ දෙකට මැදින් නවනවා. ආය දෙකට මැදින් නවනවා. ඊට පස්සේ ගිණුම් දෙපැත්තට දෙක ගහනවා. එතකොට එකපාරම මේ ටික කරගෙන යන්න පුළුවන්.
තාම අඳිනවද පුතේ ඉවරයිද මට කියන්න. ඉවරයි සර්. හරි. එහෙනම් උදාහරණයක් විදියට දීලා තියෙන පළවෙනි ගනුදෙනුව. ඒකත් අපි කියවමු. ලෝචන ව්‍යාපාරයක් ආරම්භ කිරීමට මුදලින් ලක්ෂ 5ක් යෙදවීම. ලෝචන කියන්නේ එතකොට ව්‍යාපාරයේ අයිතිකරු. අන්න ලෝචන ව්‍යාපාරයක් ආරම්භ කිරීමට මුදලින් ලක්ෂ 5ක් යෙදවීම. හරි. එහෙනම් දිත්ව බලපෑම ඔයාට දීලා තියෙනවා. දැන් මේක රූපඳින්නේ නැතුව කරන්න පුරුදු වෙන්න ඕන. රයිට්. රූප ඇඳක් කමක් නැහැ. නමුත් ඒක කාලය අපත යාමක්. ඒක අපිට උත්තරේට කිසිම වැදගත්කමක් නැහැ. ඒ නිසා මේක පුළුවන් තරම් දැන් මනෝමය හිතෙන් කරන්න පුරුදු වෙන්න ඕන. ලෝචන ව්‍යාපාරයක් ආරම්භ කිරීමට මුදලින් ලක්ෂ 2ක් යෙදවීම. හිතන්න පොඩ්ඩක්. ව්‍යාපාරයට මුදල් ගලාගෙන එනවා. අයිතිකරු මුදල් යොදවද්දී ව්‍යාපාරයට මුදල් ගලාගෙන එනවා. එහෙනම් පුතේ මුදල් කියන වත්කම ඒක ඉස්සරහින් ලියන්න. මුදල් කියන්නේ වත්කම. මුදල් කියන වත්කම වැඩි වෙනවා 500. මේ ගණන් කරනකොට අපිට රුපියල් 1000 වලින් කරන්න පුළුවන්. රුපියල් 1000 කියලා හැබැයි මෙන්න උඩින් ලියන්න ඕන. රුපියල් 1000. එතකොට අපි ලියන්නේ ලක්ෂ 5 වෙනුවට අර අග බිංදු 3 අයින් කරලා 500. right. අවසානයේ තියෙන බිංදු 3 අයින් කරලා අපි ලියන්නේ 500. එහෙනම් මුදල් කියන වත්කම වැඩි වුණා ලක්ෂ 5යි. මුදල් හර ලක්ෂ 5යි. මොකක්ද බැර වෙන්නේ? අයිතිකරු ව්‍යාපාරයට මුදල් යෙදුවාම අයිතිකරුගේ හිමිකම වැඩි වෙනවා. එහෙනම් අයිතිකරුගේ හිමිකම නිරූපණය කරන්නේ අපි ප්‍රාග්ධන ගිණුමෙන්. එහෙනම් ප්‍රාග්ධන ගිණුම බැර. ප්‍රාග්ධනයේ කියන හිමිකම් ගිණුම බැර වෙනවා ලක්ෂ 5. ඊට පස්සේ මොකෝ කරන්නේ? ගිණුම් දෙකේ නම් මාරු කරලා ලියන්න. එහෙනම් මුදල් එකේ ලියන ප්‍රාග්ධනය කියලා. ප්‍රාග්ධනයේ කියන මුදල් අනිච්ච වැඩිලිස් එහෙනම් ඔයා ලියන්න දැන් මුලින්ම දිත්ව බලපෑම. දැන් පිළිවෙලට කරමු මේක පටලවා ගන්න එපා. දිත්ව බලපෑම ලියන්න දෙයක් නෑ මේක ගානේ දීලා තියෙනවා. අමන්නේ ලියන්න. දිත්ව බලපෑම ලියන්න. ඒක උදාහරණය කියන එකෙන්ම යන්න ගණදෙනු අංකයක් දාන්න එපා. දිත්ව සටහන ඒකත් ලියන්න. ලියලා ඉවර වෙලා දාගන්න ගිණුම් ටික. ගිණුම් වල ඊට පස්සේ සටහන් කරන්න. හරිද? හරි සර්. අංක 1 ගණදෙනු අංක 1 ටක් ගාලා කියවන්න.
අමන්දා ව්‍යාපාරයෙන් රුපියල් ලක්ෂ 8ක බඩු තොග ණයට ගැනීම. 80000යි 8ක් ලක්ෂ 8ක් ණයට 80000 තියෙනවා. හා අමන්දා ව්‍යාපාරයෙන් 80000ක භාණ්ඩ තොග ණයට ගැනීම. මේ වගේ ගනුදෙනු අපි කරා. right පොඩ්ඩක් try කරලා කියන්න දිත්ත බලපෑම වලින් භාණ්ඩ ණයට ගනිද්දි මොකද වෙන්නේ? ලේසි පුතේ. හිතන්න පොඩ්ඩක්. වගකීම් අඩු වෙනවා. වගකීම් අඩු වෙන්නේ කොහොමද භාණ්ඩ ණයට ගත්තම? භාණ්ඩ ගත්තාම ඔයාට හිතෙන්න ඕන භාණ්ඩ ව්‍යාපාරයට එනවා. එහෙනම් වත්කම් වැඩි වීම. වත්කම් වැඩි වෙනවා. අනිත් එක භාණ්ඩ ගනිද්දී අපි සල්ලි දීලා නැහැනේ පුතේ. වත්කම් අඩු වෙනවා. වත්කම් අඩු වෙන්නේ කොහොමද? සල්ලි දීලා නැහැනේ. භාණ්ඩ තෝක ණයට අරගෙන තියෙන්නේ. වගකීම් වැඩි වෙනවා. අන්න හරි. වගකීම් වැඩි වෙනවා. මේකෙදී ඔයා හිතලම තමයි ගන්න ඕන. එහෙනම් ලියන්න වත්කම් වැඩිවීම හර වගකීම් වැඩිවීම බැහැ. වත්කම් වැඩිවීම හර වගකීම් වැඩිවීම බැහැ. හරි. එතකොට දැන් මේකේ දිත්ව සටහන ලියමු. භාණ්ඩනේ ගන්න පුතේ. එහෙනම් ඔයා කියන්න මට මොන ගිණුමටද අපි ඒක දාන්නේ? භාණ්ඩයි අපි මිලට ගන්න. ගැනිලි ගිණුමට. ගැනිලි නෙමෙයි. ඒ අයිතිකරු ගෙනියන ඒවා. ගැනුම් ගිණුම. ගැනුම් ගිණුම ගන්න හරි. එහෙනම් ගැනුම් ගිණුමටයි දාන්න. right. එහෙනම් ලියමු. ගැනුම් ගිණුම හර වෙනවා 80ක්. ගැනුම් ගිණුම කියන්නේ වත්කම් ගිණුමක්. ඒකත් ලියන්න ඉස්සරහ. ඒක පාඩ පෑනකින් ලියන්න. වත්කම්. ගැනුම් ගිණුම හර වෙනවා 80ක්. ණයට නිගත්තේ. එහෙනම් ණය හිමි කියන වගකීම් ගිණුම බැර වෙනවා 80ක්. වචනේ කියනවා. මෙතන ණය හිමි. ඒ ප්‍රතිවිරුද්ධ ගිණුම වල නම් ගැනුම් ගිණුම හර ණය හිමි ගිණුම බැර. ඒකට අපි කියන්නේ දිත්ව සටහන කියලා. දිත්ව සටහන. ජර්නල් සටහන කියලා කියනවා මේකට. ජර්නල් සටහන. ඩබල් එන්ට්‍රි, ජර්නල් එන්ට්‍රි මේ දෙකම එක සමාන තේරුමක් තියෙනවා. ඔයාගේ දිත්ව සටහන කියලා අහුවොත් ඔයා කියන්න ඕන මේක. ගැනුම් ගිණුම හර ණය හිමි ගිණුම බැර. දිත්ව බලපෑම මොකක්ද කියලා අහුවොත් කියන්න ඕන වත්කම් වැඩිවීම හර වගකීම් වැඩිවීම බැර. ඒ කියුවේ දිත්ව බලපෑම. right. ගනුදෙනු අංක 2. ව්‍යාපාරයේ ප්‍රයෝජනය පිණිස
රුපියල් 1,50,000ක කාර්යාල උපකරණ මිලට ගැනීම. ව්‍යාපාරයේ ප්‍රයෝජනය පිණිස රුපියල් 1,50,000 කාර්යාල උපකරණ මිලට ගැනීම. ඒ කියන්නේ සල්ලි දීලා අරගෙන කියන්න බලන්න කල්පනා කරලා හොඳට තේරුම් අරගෙන දිත්ත බලපෑම දැන් පුළුවන්. කාර්යාල උපකරණ මිලට ගත්තා. මුදල් ගිණුම බැර වෙනවා. මුදල් ගිණුම බැර. ඒ කියන්නේ වත්කම බැර වෙනවා. වත්කම් අඩුවීම බැර නිසා. ඊට පස්සේ මොනවද මිලට ගන්නෙ මේ? කාර්යාල උපකරණ. අන්න හරි. කාර්යාල උපකරණ කියන්නේ අපිට වත්කම. එතකොට කාර්යාල උපකරණ කියන වත්කම් වැඩි වෙනවා. එහෙනම් වත්කම් වැඩිවීම හර වත්කම් වැඩිවීම හර වත්කම් අඩුවීම බැර. ඒක තමයි දිත්ත බලපෑමට එන්නේ. ලියන්න දිත්ත බලපෑම ඉස්සෙල්ලම වත්කම් වැඩිවීම හර වත්කම් අඩුවීම බැර. කාර්යාල උපකරණ කියන වත්කම වැඩි වෙලා මුදල් කියන වත්කම අඩු වෙනවා. කාර්යාල උපකරණ කියන වත්කම වැඩි වෙලා මුදල් කියන වත්කම අඩු වෙනවා. එක වත්කමක් වැඩි වෙලා එක වත්කමක් අඩු වෙලා. එහෙම ගනුදෙනු වෙන්න පුළුවන්. හරි. එතකොට ඕකේ දිත්ත සටහනක් ලියන්න ඕන. කියන්න පුළුවන් ද පුතේ දිත්ත සටහන? පුළුවන් වෙන්න ඕනද? ගැනුම් ගිණුම හර මුදල් ගිණුම බැර. මොකද ආයි කියන්නේ? ගැනුම් ගිණුම හර මුදල් ගිණුම බැර. අයියෙන් යන ගන්න ඩොක්ක. ගැනුම් ගිණුමට දාන්නේ නෑ පුතේ. ඇයි දන්නවද? මේකේ අන්ඩර්ලයින් කරන්න ඔයා ව්‍යාපාරයේ ප්‍රයෝජනය පිණිස කියන වචනේ. ඒක අන්ඩර්ලයින් කරන්න. ව්‍යාපාරයේ ප්‍රයෝජනය පිණිස තමයි අරන් තියෙන්නේ. ඔන්න දැන් ඕක අල්ලගන්න ඇයි වැරදුනේ කියන එක මම කියලා දෙන්නම්. මේක වැරදුනේ පුතේ මේ කාර්යාල උපකරණ ගන්නේ විකුණන්න බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි. විකුණන්න බලාපොරොත්තුෙන් ගන්න දේවල් තමයි ගැනුම් ගිණුමේ ඔයා සටහන් කරන්නේ. මේ ගැනුම් ගිණුමේ අපි දාන්නේ වෙළඳ භාණ්ඩ. වෙළඳ භාණ්ඩ. වෙළඳ භාණ්ඩ කියන්නේ නැවත විකිණීමේ පරමාර්ථයෙන් මිලට ගන්නා භාණ්ඩ. ඒව තමයි ගැනුම් ගිණුමේ සටහන් කරන්නේ. ඕක දැන් මතකෙට දාගන්න පොඩියට ලියා ගන්න. ගැනුම් ගිණුමේ සටහන් කරන්නේ නැවත විකිණීමේ පරමාර්ථයෙන් මිලට ගන්නා භාණ්ඩ. අපිට ගත්තත් ණයට ගත්තත් ඒ ඔක්කොම ගැනුම් ගිණුමේ තමයි හර කරන්නේ. අපිට ගත්තත් ණයට ගත්තත් ඒ ඔක්කොම ගැනුම් ගිණුමේ හර කරනවා. අන්න එතනයි ස්පෙෂල් පොයින්ට් එක. වෙළඳ භාණ්ඩයක් ගත්තාම ඒව තමයි ගැනුම් ගිණුමේ සටහන් කරන්නේ. එතකොට මෙතනදී අරන් තියෙන්නේ ව්‍යාපාරයේ ප්‍රයෝජනය පිණිස නිසා ලීබඩ උපකරණ කියන්නේ වත්කමක් විදියට අපි හඳුනා ගන්නවා. ඒක වෙනම වත්කමක්. එහෙනම් අපි කරමු ලීබඩ උපකරණ. ලීබඩ උපකරණ කියලා වත්කමක් හැදෙනවා. මේක ජංගම නොවන වත්කමක්. ජංගම නොවන කියන්නේ අවුරුද්දකට වඩා වැඩි කාලයක් තියෙන නිසා. ලීබඩ උපකරණ. එතකොට මුදල් දෙන නිසා මුදල් කියන වත්කම අඩු වෙනවා 1,50,000.
වචනේ ප්‍රතිවිරුද්ධ ගිණුමේ නම ලීබඩු. ලීබඩු උපකරණ ගිණුම හර වෙනවා 1,50,000. මුදල් කියලා. මුදල් ගිණුම බැර ලීබඩු උපකරණ ගිණුම හර. ලීබඩු උපකරණ කියන්නේ අපිට වත්කමක්. දැන් මේක තේරුණා නේද පුතේ? ඔව් සර්. කරලා තුන්වෙනි එකක් කියවන්න. බැංකුවෙන් රුපියල් ලක්ෂ 2ක් ණය ගැනීම. බැංකුවෙන් රුපියල් ලක්ෂ 2ක් ණය ගැනීම. right. කියන්න දිට්ඨ බලපෑම. ඔබට පුළුවන් ද? ව්‍යාපාරයට මොනවද එන්නේ? වත්කම් බැංකුවෙන් වැඩි ණය වීම. ගත්තාම ඔව් බැංකුවෙන් ණය ගත්තාම වත්කම් වැඩි වෙනවා. මොකද්ද වත්කම? මුදල්. වත්කම් වැඩිවීම හර වගකීම් වැඩිවීම බැර. very good. වත්කම් වැඩිවීම හර වගකීම් වැඩිවීම බැර. ලියන්න. දිත්ත සටහනක් දැන් කියන්න. මොකද්ද දිත්ත සටහන? මුදල් ගිණුම හර ණය හිමි ගිණුම බැර. ණය හිමි කියන්නේ නැහැ බැංකු ණය කියලා කියන්නේ. right. මුදල් ගිණුම හර ලක්ෂ 2යි. බැංකු ණය ඒක වෙනම වගකීමක් විදියට හඳුනාගන්න යුතුමයි. බැංකු ණය ඒක වගකීමක්. බැංකු ණය ගිණුම බැර ලක්ෂ 2යි. මුදල් කියනවා. බැංකුවෙන් ලක්ෂ 2ක් ණය ගත්තාම මුදල් හර වෙනවා ලක්ෂ 2ක්. බැංකු ණය බැර වෙනවා ලක්ෂ 2ක්. ඔයා කිව්ව නේද ණය හිමි ගිණුම බැර වෙනවා කියලා. එතෙන්ටත් අදාළ වෙන්නේ අර කතාවමයි. මොකද්ද? නැවත විකිණීමේ පරමාර්ථයෙන් ණයට ගන්නා භාණ්ඩ සටහන් කරන්නේ ගැනුම් ගිණුමේ. ඒ වගේම එහෙම ණයට ගත්තී ඇති වෙන ණය වගකීමට අපි කියන්නේ ණය හිමියන් කියලා. අන්න මතක තියාගන්න වෙළඳ භාණ්ඩ ණයට ගැනීමේදී ඇතිවන ණය හිමියන්ට තමයි මේතන ඉන්නේ. අර බැංකු ණය කියන්නේ වෙනම දෙයක්. ලියලා ඉවර වෙලා ඊළඟ එකක් කියවන්න. අත්පිට මුදලට බඩු විකුණුවා රුපියල් ලක්ෂයයි. කියමු බලන්න දිට්ඨ බලපෑම. අපිට මුදලට බඩු විකුණුවා. අත්පිට කියන නිසා සල්ලි
අරගෙන නේද? ඔව් ඔව්. ඒ වෙලාවෙම සල්ලි හම්බෙලා අපිට. වත්කම් වැඩිවීම හර වත්කම් අඩුවීම බැර. අන්න බලන්න. තරු පේන ගනුදෙනුවක් නේද ඕක? right මම කිව්වා ඕක වරද්දනවා කියලා. ඒකයි එදා තරුවක් දැම්මේ. ඒ ඔතනදී කියනකොට මේ අපිට මුදලට භාණ්ඩ විකුණද්දි දිත්ව සටහන කියද්දි අපි ආදායම හඳුනා ගැනීම පමණයි කරන්නේ. right එතකොට එයා කියන්න ඕනේ ඒක මෙහෙම. ඒකට බලන්න ඔබට කරුවක් දාලා තියෙනවා. මුදල් ගිණුම හර ඒ කියන්නේ වත්කම් වැඩිවීම හර ආදායම් වැඩිවීම බැර. අපි ආදායම හඳුනා ගැනීම පමණයි කරන්නේ. ඔතෙන්ටත් ඔයා තරුවක් දාන්න. ඔක හොඳින් මතක තියාගන්න. ඔය භාණ්ඩ විකුණද්දි විතරයි ඔය කේස් එක එන්නේ. right ඒක නිසා හොඳින් මතක තියාගන්න. ඕක ඔයාට පස්සේ තේරෙනවා ඇයි මේක මෙහෙම වෙන්නේ කියන එක. දැන් කිව්වට තේරෙන්නේ නැහැ. පස්වෙනි පාඩම වෙනකන් ඉවසගෙන ඉන්න. පස්වෙනි පාඩම වෙනකොට හයවෙනි පාඩම වෙනකොට අපි ගොඩක් දේවල් කතා කරනවා. එතකොට මේ දේවල් ඇයි මෙහෙම වෙන්නේ කියලා තවත් හොඳට තේරෙනවා. right එහෙනම් ඒකේ දිත්ත බලපෑම ලියන්න වත්කම් වැඩිවීම හර ආදායම් වැඩිවීම බැර. හරි නේද? එහෙනම් දිත්ත සටහනක් කියන්න බලන්න පොතේ උත්සාහයක් ගන්න. මුදල් වැඩිවීම මුදල් ගිණුම හර ආදායම් ගිණුම බැර. මොකක්ද ඒ ආදායම? අපි ඒකට කියනවනේ නම. වියන්නෙන් එන්නේ. වියදම්. නෑ විකුණු. right විකුණු. එහෙනම් මුදල් ගිණුම හර වෙනවා ලක්ෂයයි. විකුණුම් කියන්නේ ආදායම. විකුණුම් ගිණුම බැර වෙනවා. ඒක ඇවිල්ලා ආදායම්. විකුණුම් ගිණුම බැර ලක්ෂයයි. වචනේ මුදල්. වචනේ මුදල්. හරි. ඊළඟ එක කියමුකෝ. සේවක වේතන ගෙව්වා ඒ කියන්නේ පඩි ගෙවලා salaries. රුපියල් 10000යි. හරි. දිත්ත බලපෑම. වත්කම් අඩුවීම බැර දැන් ඔයාලට තියෙන ප්‍රශ්නේ මේ සේවක වේතන කියන්නේ මොකක්ද කියන එක. සේවක වේතන කියන්නේ පුතේ වියදමක්. ඒක වියදම්. අපි සේවකයන්ට වැටුප් ගෙවුවාම ඒක අපිට වියදමක්. දැන් කියන්නේ
ආයි කියන්නේ ditth බලපෑම. වියදම් වැඩිවීම හර වත්කම් අඩුවීම හරි. අඩුවීම බැර. ඔව්. වත්කම් අඩුවීම බැර. දැන් confidence එකකින් කියන්නේ. right? ඔයාලට දැන් විශ්වාසය තියෙනවා. එහෙනම් වත්කම් වියදම් වැඩිවීම හර වත්කම් අඩුවීම බැර. ලියන්න. ඊට පස්සේ ditth සටහනක් කියන්න බලන්න පුතේ. ditth සටහන. සේවක වේතන කියන අන්න හරි. සේවක වේතන ගිණුම හර බැර වෙන්නේ මුදල් ගිණුම බැර. මුදල් ගිණුම බැර. very good. එහෙනම් සේවක වේතන කියන්නේ වියදම්. right. අපි කියනවා වේතන කියලා. වේතන මුදල් බැර වෙනවා 10000යි. සේවක වේතන ඒක විල්ල වියදම් ගිණුම. සේවක වේතන ගිණුම හර 10000 මුදල් කියලා. ප්‍රතිවිරුද්ධ ගිණුමේ නම. දැන් අපි ටක් ගාලා මේවා ශේෂ කරමු. ඔන්න ඔයා බලන් ඉන්න දැන් මුකුත් ලියන්න එපා. මම එදා මේක කියලා දුන්නා නැවත ඔන්න බලන්න. මේ ගිණුම් ශේෂ කරනවා කියන්නේ පුතේ ගිණුම් වල අවසාන ශේෂය ඉදිරියට ගේනවා කියන එක. ගිණුම් වල අවසාන ශේෂය ඉදිරියට ගෙනියනවා කියන එක. මම මුලින්ම ශේෂ කරනවා මුදල් ගිණුම. මුලින්ම වැඩි පැත්ත තෝරගන්න. තෝරගෙන ඩබල් එරි ගහන්න. ඒ කියන්නේ එකතු තීරු ගහන්න. එහෙනම් මේක එකතු කරාම ඔයාලට වෙනවා 800යි. ඒක ලියනවා මේ පැත්තෙන් 800යි. දැන් මෙතන අඩු ගාණක් තියෙනවා. ඒකට අපි කියනවා පහළට ගෙනියන ශේෂය කියලා. පහළට ගෙන යන ශේෂය පාගේ කියලා ලියනවා. මෙතන එතකොට 5 1යි 6යි 4යි 10යි බිංදුව එකක් ඉතිරි 640. එහෙනම් මෙතනින් එන්නේ E ගේ ශේෂය. E ගේ 640. ඒක මේ එකතු තීරුව ගෙලින්න ඕනෙන්න. මට ඉඩ නැති නිසා මං චුට්ටක් මෙහාට කරලා ලියලා තියෙනවා. මේ 800 ඒක ගෙනින් එන්න ඕන. E ගේ කියලා එන්න ඕන 640. පාගේ E ගේ. ඊළඟට මුදල් ගිණුම ශේෂ කරනකොට හොඳින් බලන්න මෙතන තියෙන්නේ එක අයිතමයයි. ලියන්න එපා හොඳින් බලාගන්න. එක අයිතමයක් තියෙන අවස්ථාවක මෙහෙම එකතු තීරු ගහන්න අවශ්‍ය නැහැ. එක අයිතමයයි නෙදෙන්නේ. ඒ නිසා මෙහෙම ඩබල් එරි ගහලා ඒක ගේන මේ පැත්තට පාගේ 500යි E ගේ 500යි. පාගේ 500යි E ගේ 500යි. මෙතනත් එක අයිතමයයි කියන්නේ. එහෙනම් පාගේ 80යි E ගේ 80යි. මෙතනත් එහෙම එක අයිතමයයි කියන්නේ. පාගේ 80යි E ගේ 80යි. මේ හැම එකකම එක අයිතමයයි කියන්නේ. දැන් ඔයත් කරන්න මාත් එක්කම කරලා ඉවර කරන්න. මේ හැම එකක්ම මේ විදිහට ශේෂ කරන්න පුළුවන්.
ඔන්න හැම එකක්ම මේ විදිහට ශේෂ කරන්න